ත් එක්කම අපි මේ ගැන අධ්‍යයනයක් කළා මොකද මෙච්චර ඉක්මනට මේක ව්‍යාප්ත වෙන්නේ කියලා. එතෙන්දී අපි විශේෂයෙන් වෛරස් වේද විශේෂඥයන් සමග සහ විශේෂයෙන් MRI එකේ මේ ටෙක්නීෂියන්ස්ලාත් එක්ක කතා බහ කිරීමේදී හෙළිදරව් වෙච්ච දේ තමයි මේ අලුතෙන් ඇති වෙන මේ රෝගීන්ගේ ජෛව සාම්පල් පරීක්ෂා කිරීමේදී ඉතා අධික වෛරස් සාන්ද්‍රණයක් හැම සාම්පල් එකෙම තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේක මේ කන්ද කාඩු පොකුර ඊට පස්සේ ඊට පෙර තිබුණු මේ කිසිම නෙවි පොකුර මේ කිසිවකට සමාන නැහැ. අනිවාර්යයෙන් මේ වෙනස දැක්කා. ඒ නිසා තමයි අපි මේ පොකුරු බැලුවාම සාන්ද්‍රණය අඩුවෙන් තමයි තිබුණේ. මාජින් එකේ ගොඩක් ඒවා තිබුණේ කන්ද කාඩුවේදී ඊගාවට වැලිසර නාවික හමුදා පොකුරේදී. මෙතන බලන සාම්පල් එකේ වෛරල් ලෝඩ් එක වැඩි වුණා. ඒ හින්දා තමයි අපිට මේක ජනතාවට වැදගත් වෙන්නේ වෙයි කියන එකනේ අපි බලන්න ඕන. මේ වෛරල් ලෝඩ් එක වැඩි කියන එකෙන් චමුදිත කෙලින්ම අදහස් කරන්නේ වැඩි ව්‍යාප්තියක් තියෙනවා. ඒක සැකයක් නැහැ. ඒ අනුව තමයි අපි ප්‍රකාශයට පත් කළේ මම හිතන්නේ ඔක්තෝබර් 1 වෙනි සතියේ ඔබ කියු විදිහට රජයේ වෛද්‍යාරික සංගම විදිහට මේකේ වෙනසක් තියෙනවා. ඒ හින්දා වැඩිපුර පරිස්සම් වෙන්න. ඒ කියන කාරණේ මම හිතන්නේ පාර්ලිමේන්තුවේත් මේ කතාව මම හිතන්නේ විපක්ෂයේ මත ඔබේ කතාව තමයි මේ විපක්ෂයේ මේ කිව්වේ මට මතකයි. සෞඛ්‍ය අමාත්‍යතුමෙන් ඇහුවා ඒ අවස්ථාවේදී මේක තහවුරුලා තිබුණ නැතුණට අපිට බැලුමට ප්‍රායෝගික දත්ත අනුව අපිට ඒක එහෙම තමයි කියලා පෙනුණා. අපි ඒ අවස්ථාවේදී හැබැයි කිව්වා මේ සම්බන්ධයෙන් දැනුම තියෙන විශේෂඥයන්ට මේ ගැන පරීක්ෂණ කරලා මේ පිළිබඳ ඇත්ත නැත්ත මොකද්ද කියලා සනාථ කරන්න. දැන් වෛරස් ලෝඩ් එක වැඩි කියන එක අදහස් වෙන්නේ මෙවර මේක ඇතුලේ මේ වෛරස් එක පුද්ගලයාට වැළඳුනොත් ඒ පුද්ගලයාට දරා ගැනීමේ ශක්තියත් අමාරුයි ඒ වගේම පැතිරීමේ වේගයත් වැඩි කියන එකද? ඔව් ඔබ දෙවෙනියට කියපු එක තහවුරු වෙලා තියෙන්නේ. ඒ පැතිරීමේ වේගය වැඩි. නමුත් මේක දරා ගන්න වැඩිද සංකූලතාව වැඩිද මරණ වැඩිද කියන එක තාම අපිට හරියට කියන්න බෑ. ඒ කියන්නේ බෝවීමේ ප්‍රවණතාවය වැඩි. අනිවාර්යයෙන්. නමුත් මේ හරහා මැරෙන්න තියෙන ඉඩ කඩ වැඩිද කියලා කවුරු හරි මගෙන් අහුවොත් තාම මේක විද්‍යාත්මකව සනාථ වෙලා නැහැ. හැබැයි දැන් දින 8ක් ඇතුළත මරණ 7ක් වාර්තා වෙනවා. ඒක තමයි කියන්න හදන්නේ චමුදිත. නමුත් අපි එදා කිව්ව විදිහට මේ කියන්නේ ඔක්තෝබර් මුල මේක සනාථ වෙලා නැති අවස්ථාවේදී අපි කිව්වන්නේ මේක පැතිරෙන්න වැඩි වේගයක් තියෙනවා කියලා. ඒ වගේම මේ වෙලාවේ අපිට කියන්න පුළුවන් දේ තමයි අපි ජනවාරි 26 වෙනිදා චීන ජාතික කාන්තාව වාර්තාලා මාස 9ක් යනකම් මරණ 13යි දවස් 8ක් ඇතුළත මරණ 7යි. එහෙමනම් අපිට බැලුමට හොඳටම පේන්න තියෙන දේ තමයි මෙතන යම් විරුලන්ස් එක එහෙම නැත්නම් මේ දරුණු වෙන්න මේ වෛරසයේ දරුණු බව වැඩි වෙලා කියන එක ප්‍රායෝගික යථාර්ථය. ඒ කියන්නේ මරණ වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. පැහැදිලිවම චමුදිත මං හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා කියලා තියෙනවා මේ අලුතෙන් රට ලෝකේ පුරා ව්‍යාප්ත වෙන වෛරස් එකෙන් දැන් මේ දක්වා මේ අවුරුද්දට වාර්තා වෙලා තියෙන්නේ ලක්ෂ 12ක් විතර මරණ ලෝකේ. නමුත් ඉදිරි මාස දෙක ඇතුළත විතර තව ලක්ෂ 20ක් විතර මරණ සිද්ධ වෙයි කියලා. ඒතකොට ඒකෙන් ගැලවෙන්න ලංකාවේ අපිට බැරි. ડોක්ටර් එතකොට මේ කතාවක් යනවා. ලොකු කතාවක්. අද්භූත ලෙස මරණ රැසක් රට ඇතුලේ වාර්තා වෙලා තියෙනවා කියන කතාව. ඒ මරණ සමහර වෙලට මුද්ගල මිය යනවා. ඇවිල්ලා පරීක්ෂා කරලා බලනකොට තමයි තේරෙන්නේ මේ මිය ගිහිලා තියෙන්නේ කොවිඩ් වලින් කියන තත්ත්වය. අද්භූත ලෙස මරණ ගණනාවක් සිදු වෙලා තියෙනවා කියලා. මොකද්ද මේකේ තත්ත්වය? චමුදිත මෙහෙමයි මේ කාරණේදී අපි වගකීම් සහගතව හැසිරෙන්න ඕන. මොකද ලංකාවේ හැම දවසකම හේතු හොයාගන්න බැරි මරණ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට මේ වෙලාවේදී අපි මේ මරණ ටිකම වෙනකොට අපි සියල්ල කොවිඩ් වලට බැර කරන්න බෑ අපිට වගකීතු සංවිධානයක් විදිහට. නමුත් බලධාරීන් වගකීම තමයි සැකසංකා ඉතුරු කරන්නේ නැතුව මේ හැම මරණයක් සම්බන්ධයෙන්ම ගැඹුරට ගිහිල්ලා හොයලා ඒ කොවිඩ්ද නැද්ද කියන එක සම්බන්ධයෙන් සනාථ කරලා රටට එළිදරව් කරන්න. එහෙම වුණොත් තමයි සැකසංකා දුරු වෙන්නේ. ඔබේ සංගමයට සැකයක් තිබෙනවද මේ සංඛ්‍යා ලේඛන පිළිබඳව මරණ පිළිබඳව? හරි දැන් සමාජ ව්‍යාප්තියක් නැහැ. අපිට වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ වසංගත රෝග විද්‍යාංශය කියන්නේ නැහැ. අපි ඕක ගැන කතා කරන්න ඕනේ නැහැ. කතාව ඉවරයි. හරි සමාජයෙන් නෙමෙයි මේවා ඉන්නේ. හරි කතාව ඉවරයි. හරි මේ මරණ මේ රෝගීන්ගේ ප්‍රමාණය සංඛ්‍යා ඉලක්කම් පිළිබඳ යම් සැකයක් තිරද ජනතාවට යම් සැකයකින් ජනතාව බලනවා. මේ ඔය සමාජ ව්‍යාප්තිය ආවරණය කරන හදන කතාවෙන්ම මිනිසුන් තුල සැකයක් තියෙනවා. GMO එකට මොකක්ද තියෙන තත්ත්වය? මෙහෙමයි අපිට ඉදිරිපත් වෙලා තියෙන සංඛ්‍යා ලේඛන පිළිබඳ නෙමෙයි චමුදිත ප්‍රශ්නේ තියෙන්නේ. ඇතුළාන්ත විස්තර පිළිබඳ ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ රෝගීන් අපි ඊයේ දවස් තුල 150ක් හරි 250ක් හරි 350ක් විතර වාර්තා වෙනවා කියලා කිව්වහම ඒ ඉලක්කම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒ රෝගීන් දැන් මෙතන වසංගත රෝග විද්‍යාංශය හැමතිස්සෙම කියන්නේ මේ හැම රෝගියෙක්ම යම් හේකින් යම් විදියකින් අවසන් විග්‍රහයේදී මිනුවන්ගොඩ පොකුරත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් කියලා. අපිට ඒක තමයි අපැහැදිලි. කොහොමද එහෙම වෙන්නේ? ඒක තාම හරි විදියට පැහැදිලි කරලා නැහැ. ඒකට කොහෙද මේ ග්‍රාම නිලධාරී වසම මේ අයගේ? එයාගේ වයස් කාණ්ඩ විදියට, ස්ත්‍රී පුරුෂ භාවයේ විදියට, රැකියාව අනු ඒ අතුලාන්ත තොරතුරු හරි වැදගත් වෙනවා වසංගතයක් කළමනාකරන. දැන් අපි හිතමු දැන් මම ඉන්නේ ඔබේ නිවසේනේ. දැන් මේ ස්ථානයෙන් කෙනෙක් අහුණාම හරි දැන් මේක අපි දාමු පැලියකොට දාමු. මේක දාමු බ්‍රැන්ඩෙක්ස් මිනුවන්ගොට්ට. ඉතින් එහෙම ගතියක් තමයි දැනෙන්නේ.
ඒ බැලූ බැලුමට විග්‍රහයේදී ඔබ ජනමාධ්‍යවේදියෙක් දකිනවා ඈතින් ඉඳන් බලන ඕන කෙනෙකුට එහෙම තමයි පේන්නේ. නමුත් අපි දන්නවා විශේෂයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ මෙතෙන්දි කරන දේ තමයි දැන් මුල් වටේදී අදාළ දැන් අපි හිතමු පෑලියගොඩ ඔබ කියපු විදිහට පෑලියගොඩ ප්‍රදේශයෙන් නම් රෝගියෙක් හම්බුනේ. ඒ පෑලියගොඩ ප්‍රදේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට හොයි බිම් මට්ටමේ සේවකයන්ට පුළුවන්කම ලැබෙන්නේ එක වලල්ලක් ආපස්සට ගිහලා එයාගේ ආශ්‍රිතය පිළිබඳ තීරණය කරන්න. එතකොට දැන් මේක කෙලින්ම අර මිනුවන්ගොඩ පොකුරත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න වලල්ලක් දෙකක් පිටිපස්සට ගිහිලා බලන්න ඕන. ඒතකොට ඒ තොරතුරු ටික ගොඩක් තියෙන්නේ හමුදා බුද්ධ්‍යාංශ සතුව සමහර තොරතුරු තියෙනවා. එතනින් පස්සේ වසංගත මධ්‍යම මට්ටමේ තොරතුරු කළමනාකරන අය සතුව තමයි තියෙන්නේ. ඒතකොට අපි කියන්නේ තමන් ගාවේ තොරතුරු තියෙනවා. අපි තාමත් විශ්වාස කරනවා වසංගත රෝග විද්‍යාංශයේ මේ සම්බන්ධයෙන් කියලා තොරතුරු 100%ක් ඇත්ත කියලා. අපි හිතනවා මේ පනත අනුවත් චීෆ් එපිඩමියොලොජි ඔහු තමයි ප්‍රධානම භූමිකාව කරන්න ඕනේ. දැන් ඉන්නේ වෛද්‍ය සුදත් සමරවීර. හැබැයි දැන් ඒ ආයතනෙන් ඒ ගයිඩ්ලයින් එක ලැබෙනවද? රජය එය බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් රජය GMO එක ලබා දෙන මතය ඔස්සේ කටයුතු කරනවද කියන කතාව තියෙන. GMO එක ලොකු රෝල් එකක් ප්ලේ කරන බව පේන්න තියෙනවා. එතකොට GMO එක හරියට ආණ්ඩුව ගයිඩ් කරනවද? නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශය ගයිඩ් කරනවද? මෙහෙමයි චමුදිත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ සමාජිකත්වයක් නියෝජනය කරන වෘත්තීය සමිතියක්. අපි මේ වෙලාවේදී විතරක් නෙමෙයි ජාතික ව්‍යසනයක් ආපු කොයි වෙලාවේද ආණ්ඩුව කවුද කියලා බලන්න නැතුව විශේෂයෙන් ගම් වතුර වගේ උපද්‍රව ආපු හැම වෙලේම අපි අපේ යුතුයකම ඉෂ්ට කළා තියෙනවා. අපේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ අපිට බලධාරීත්වයක් නැහැ. අපි බලධාරීත්වයක් හිමි සංගමයක් නෙමෙයි. අපි නියෝජනය කරන සංගමයක් සමාජිකත්වය. ඒතකොට රට ඉදිරි යම් පිළිගැනීමක් ලැබිලා තියෙනවා නම. ඒතකොට ජාතික නායකයන්ගේ සහ රට කරවන ඇත්තන්ගේ වගකීම තමයි අපි කියන දේද හරි අනිත් අය කියන දේද හරි කියලා බලලා ඒ සියල්ල විශ්ලේෂණය කරලා ඉස්සරහට යන්න. විශේෂයෙන්ම අපි මේ මොහොතේදී අපි සතුටු වෙනවා ජනාධිපතිතුමා විසින් ජනාධිපති කාර්යසාධක බලකායට සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය තාක්ෂණික කමිටුව ඒ සියල්ලටම අපිට නියෝජනයක් දීලා තියෙනවා. ඒ නිසා යම් අපි කියන දේ යම් පිළිගැනීමක් තියෙන බව පේනවා. නමුත් අවසන් විග්‍රහයේදී සෞඛ්‍යමය පැත්ත විතරක් නෙමෙයි රජය විසින් බලන්නේ. ආර්ථිකය, සමාජ ජන ජීවිතය, මානසික ගැටලු ඒ සියල්ල බලලා තීරණ ගන්න. ඒ නිසා තමයි සමහර තීරණවල යම් ප්‍රමාදයක් අපි දකින්නේ. සමහර තීරණ අතපසු වෙන්නේ. ඒ හරහා තමයි මේ ව්‍යාප්තිය යම් මට්ටමකට ගිහිල්ලා තියෙන කියලා දැනටත් අපි විශ්වාස කරනවා. ඔබ විශ්වාස කරන ආකාරයට මේ මොහොත රට ලොක්ඩවුන් කළ යුතු තැනකද තිබෙන්නේ? මේ තියෙන ඇඳිරි නීතිය ලිහිල් කළ යුතු මට්ටමකද තිබෙන්නේ? මොකද දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ළඟ තියෙන බොඩි ලයින් ගාමන්ට් එකේ අලුත් පොකුරක් බිහිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් රෝගීන් වාර්තා වෙමින් පවතිනවා. ඒ නිසා මේ අනතුර තුර නැවත රට විවෘත කරන්න පුළුවන් විශේෂයෙන් බස්නාහිර පළාත. ඔව් මම හිතන්නේ එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. රට සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කළ යුතුද කියන එකට දැනටත් අපි විශ්වාස කරනවා එහෙම අවශ්‍යතාවයක් නැහැ. හරි තත්ත්වය අපි හරි විදිහට මේ මොහොතේ ප්‍රාදේශීය වශයෙන් හරි තීන්දුව අරන් ඉස්සරහට ගියොත්. ඒක තමයි රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් තියෙන තත්ත්වය. නමුත් ඔබ කියන පරිදිම බස්නාහිර පළාතේ මේ මොහොතේ තියෙන අවදානම් බැහැර කරලා අපිට කටයුතු කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රබල අවධානමක බස්නාහිර තිබෙනවා. පැහැදිලිවම රෝගීන් දවස ගානේ වාර්තා වෙන්නේ පැහැදිලිවම බස්නාහිර පළාතෙන් බහුතරයක්. සහ බස්නාහිර පළාතෙන් කොළඹ සහ ගම්පහ අවධානම වැඩි. ඔව් දැන් කළුතරටත් ඒක ව්‍යාප්ත වෙමින් තියෙනවා. එතකොට ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ හින්දා විශේෂයෙන්ම අපි කිව්වේ දැන්. නමුත් අපි දන්නවා රජයට එහෙම තනිකර සෞඛ්‍යමය පැත්ත විතරක් හිතලා ඉස්සරහට යන්න බෑ. ඒ හින්දා තමයි අපි යෝජනා කළේ විශේෂයෙන්ම ඇඳිරි නීති ඉවත් වෙනවා නම් යම් කිසි හේකින් අනිවාර්යයෙන්ම දිස්ත්‍රික් මායිම් පළාත් මායිම් සම්බන්ධයෙන් ඒ මායිම් හරහා ගමන් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක විසඳුමකට ගිහිලා තමයි එහෙම කරන්න ඕන. ඒ වගේම අලුතෙන් අවදානම් තියෙන පැතිවල කිසිසේත්ම ඇඳිරි නීති ඉවත් නොකළ යුතුයි කියන තැන තමයි අපි. දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මොකද ඔබෙන් මේක අහන්න ඔය අය කතා කරන්නේ නෑනේ අපිත් එක්ක වෙන කරන්න දෙයක් නෑ. ඒ නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ රිසර්ච් එක කරලා කියනවා ස්වීඩන් ඩෙන්මාර්ක් එකට සමානයි. ඒතර මේගොල්ල ළඟ ඒ සාම්පල් තියෙනවා. හැබැයි ඒ අතරේ මේ අය කියනවා මේක ඇමරිකන් එකට සමානද යුරෝපා තත්ත්වයට සමාන බව කියනවා. අනෙක් මේ සාධක නෑ කම්පෙයාර් කරන්න බෑ. නැත්නම් ඒවා නෑ ඒගොල්ලන්ට. ඒතර මේවා තියෙනවද ඒගොල්ලන් ළඟ? මම දැන් මගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ කියම් අසාධාරණ අසාධාරණ ඇත්තට මම දන්නවා මම පිළිගන්නවා. මමත් දන්නේ ඒ අය ඉදිරිපත් කළ වාර්තාව මම කියුවා. අපිට එන සැකයක් ඒකයි මම අහන්නේ. ඔබෙන් අහන්නේ අසාධාරණ මම පිළිගන්නවා. ඔව්. අනිවාර්යයෙන්ම මේ මහාචාර්ය නීලිකා මල්ලවිගේ මැතිණිය ඒ වගේම මේ පරීක්ෂණ සම්බන්ධ කණ්ඩායම මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ මම කියන්නේ මේ වාර්තාවක් මාධ්‍යයට දෙන්න අවශ්‍යයිනේ. ඇවිල්ලා කතා කළ යුතුයිනේ මේ සැකසංක ඇති කරන්නේ නැතුව. මම දැක ඊයේ දවස් තුල යම් මාධ්‍යයට යම් ප්‍රකාශයක් දීලා තියෙනවා. නමුත් එතනින් එහාට ගිහිල්ලා මේ ඇතිවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ අය පැහැදිලි කළ යුතුයි කියලා මාත් විශ්වාස කරනවා. දැන් එතකොට දැන් මේක යුරෝපා තත්ත්වයට සමාන නම් දැන් ડોක්ටර් මේ වෙලාවේ එංගලන්තයේ ලොක්ඩවුන්, ප්‍රංශයේ ලොක්ඩවුන්, ජර්මනියේ ලොක්ඩවුන්. ඒ කියන්නේ මේක බරපතල තත්ත්වයක් නේ. ඒ කියන්නේ යුරෝපා තත්ත්වයට සමානයි කියන්නේ අපි ඉන්නේ බොහොම අනතුරුදායක තැනක. තීරණාත්මක තැනක. පැහැදිලිවම චමුදිත මොකද අපි යුරෝපයේ වෙච්ච දේ අපි දන්නවනේ. දැන් මේ දෙවෙනි රැල්ලනේ යුරෝපයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට පළවෙනි රැල්ලේදී මිනි ගොඩ ගැහිච්ච විදිය යුරෝපයේ තිබිච්ච සෞඛ්‍ය පද්ධති බිඳ වැටිච්ච විදිය අපි දන්නවනේ. අපේ ධාරිතාවට වඩා 100,000 ගුණයක ධාරිතාව තිබිච්ච රටවල්නේ කඩන් වැටෙන ඉතාලිය කියන්නේ ඒ වගේ රටක්නේ. ඒතකොට අපි ඒ නිසා මේ පරේෂණයේ වාර්තාවත් සැලකිල්ලට ගන්න ඕන බිමේ මේ
මහ පොළොවේ යථාර්ථයක් තේරුම් ගන්න. ඒ කියන්නේ මේ රෝගය තවදුරටත් ව්‍යාප්ත වුණොත් අපේ වැඩිහිටි පරම්පරාව අනතුරේ නේද? වැඩිහිටි පරම්පරාව කියන්නේ අපේ ප්‍රධානම අවදානම් කණ්ඩායම. එතනින් එහාට ගියාට පස්සේ වැඩිහිටි වෙන්න ඕනේ නැහැ. තරුණ අයට පවා බෝ නොවන රෝග තියෙනවා නම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, වකුගඩු රෝග, පිළිකා තියෙනවා. ඒ සියලු දෙනා අනතුරු අපේ ගර්භණී මව්වරු අනතුරුයි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලන්නේ මේ ජනතාවට ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ රජයේ සහ බලධාරීන් මොන විදිහේ තීන්දුව අරගෙන ප්‍රකාශයටපත් කළත් අවසානයේදී අවසන් විග්‍රහයේදී ජනතාවට තියෙන වගකීම වෙන කවරදාටත් වඩා මේ වෙලාවේ වැඩි වෙලා තියෙනවා. ඔබ හිතනවාද නිශ්චිත නිවැරදි තොරතුරු ජනතාව අතරපත් වෙමින් තිබෙනවායි කියලා? ඔබේ සංගමය ගැන නෙමෙයි මම අහන්නේ. අනිත් පැත්තෙන් ලැබිය යුතු තොරතුරු ජනතාවට ලැබෙනවද? නොලබෙනවයි කියන්නේ අපිට සැකයක් මේ වෙනකම් මතුවෙලා නැහැ. ඒ නිසා අපිට දැනටත් වසංගත රෝග විද්‍යාංශය විසින් ලබා දෙන මේ සංඛ්‍යාලේඛන පිළිබඳ තොරතුරු සත්‍යයි කියලා තමයි දැනට අපිට විශ්වාස. ඒ කියන්නේ අපි ඉතාලියේ තත්වයට, අපි ඉන්දියාවේ තත්වයට, අපි ඇමරිකාවේ තත්වයට ගමන් කරමින් තිබෙනවද? ගමන් කරලා ඒ මට්ටමට පැමිණෙද තිබෙන්නේ දැන්? ආසන්නත මට්ටමේ තිබෙන්නේ. දැන් අපි සමාජ ව්‍යාප්තිය සම්බන්ධයෙන් කතා කරද්දී අපි සමාජ ව්‍යාප්තියක් නැහැයි කියලා කිව්වට චමුදිත බහුතරයක් රෝගීන් සමාජයෙන් හම්බ වෙන්නේ. ඒතකොට අපිට එතනින් එහාට ගියාට පස්සේ යන්න වෙන්නේ දැනට සමාජ ව්‍යාප්තියට ගිහිල්ලා නැත්නම් සමාජ ව්‍යාප්තියට තමයි. ඒතකොට එතෙන්ට යනවද රට ලොක්ඩවුන් කරගන්නවද කියලා දෙකම තීරණය වෙන්නේ මේ මොහොතේ අපි හැමෝම අපේ කාර්යභාරය හරියට ඉෂ්ට කළා. ඇයි ඔය සමාජ ව්‍යාප්තිය කියන කාරණාවත් එක්ක මේ වසංගත රෝග විද්‍යාංශය විහිළු කරන්නේ? දැන් ඔය සමාජ මාධ්‍ය දකින්නවනේ සමාජේ නැත්තම් හොඳම ආරක්ෂාව තියෙන තැන සමාජය. අපි එතෙන්ට ගිහිල්ලා ජීවත් වෙමු. ඇයි මං අහන්නේ මේ වචනේ ඉතින් කිව්වම ඉවරයිනේ ජනතාවට සමාජ. ඒතකොට ජනතාව තව බලන්න කර්ෆියු දැන් අපි කර්ෆියු මැද්දේ මේ එන්නේ ඔබ හමු වෙන්න. දැන් පාරේ මිනිස්සු නෑ. ජනතාවට ඒ වක්කීම ලොකුවට ගිහිල්ලා තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි. පාරේ මිනිස්සු නෑ. වාහනයක් හොයාගන්න නෑ ආසාවට. ඉතින් ඒක කිව්වම ඉවරයි. ඇයි හංගන්නේ? ඇත්තටම චමුදිත මෙතන තියෙන තාක්ෂණික කාරණයක්. ඒ හින්දා තමයි මම හැමදාම කියන්නේ මේ මොහොතේදී අපි කළ යුතු දේ තමයි මේ සමාජ ව්‍යාප්තියක් නැද්ද කියන එක සම්බන්ධයෙන් කෙස් පැලන තර්ක ඉදිරිපත් කරන එක නෙමේ. සමාජ ව්‍යාප්තියක් නැත්තම් එතෙන්ට අනේක වලක්ව ගන්න. නමුත් සමාජය තුලින් තමයි රෝගීන් වාර්තා වෙන්නේ. සමාජ ව්‍යාප්තිය කියන්නේ හුදු තාක්ෂණික වචනයක්. අපි ඇත්ත කතා කරමු මෙතන. මේ ප්‍රශ්නේ දැන්වත් ඉවර කරගන්න ඕන. සමාජ ව්‍යාප්තියක නේ අපි ඉන්නේ. සමාජ ව්‍යාප්තිය මොකද GMO එක කියන දේ මිනිස්සු පිළිගන්නවා. ඒක මම අහන්නේ. මෙතෙන්දී අපිට කියන්න වෙන්නේ WHO එක එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධ නිර්වචනයක් දීලා තියෙනවා. ඉතින් නිර්වචනය ඇතුළේ තියෙන්නේ බහුවිධ පොකුරු නිර්මාණය වෙනවා නම් යම්කිසි රටක ඒ පොකුරු එකිනෙකට අතර සම්බන්ධයක් නැත්තම් ඒක තමයි සමාජ ව්‍යාප්තිය. ඉතින් ඒක වෙනවා තියෙනවනේ. නමුත් ඔබ එසේ කිව්වට ලෝක අපිට වසංගත රෝග විද්‍යාංශයේ පුනා කියන්නේ මේ හැම රෝගියෙක්ම අවසන් විග්‍රහයේදී මිනුවන්ගොඩ පොකුරත් එක්ක සම්බන්ධ කරන්නේ. අපරාධේ WHO එක නිර්ණායකයන් දුන්නේ. මම දන්නේ ඒ සම්බන්ධයෙන් ඇත්තටම වසංගත රෝග විද්‍යාංශයේ මම ඒකයි කිව්වේ අර සංඛ්‍යාලේඛන පිළිබඳ ගැටලුවක් නෙමෙයි අපිට තියෙන්නේ. හැබැයි අපිටත් ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ කියලා. ඒතකොට ඒක පැහැදිලි කිරීම වසංගත රෝග විද්‍යාංශයේ වගකීම. හොඳයි. දැන් මේ තත්ත්වය තුල මේ යුරෝපා තත්ත්වයට සමාන නම් දැන් අපි බ්‍රැන්ඩික්ස් ඔක්තෝබර් 3 වෙනිදා කාන්තාවගේ තත්ත්වයට අපි හිතුවේ ඉන්දියාවෙන් ආපු අයගෙන් ආවේ. හැබැයි යුරෝපා වෛරස් එකට සමාන නම් කොහෙන්ද ආවේ? මේ සැප්තැම්බර් 3 වෙනිදා ලංකාවට ආපු යුක්‍රේන් ජාතිකයන්ගෙන්ද ඇන්ටනෝගුවන් යන මේවා කරන්න මේ රිපෙයාර් කරන්න ආපු රමාඩා හොටෙල් එකේ එයාපෝට් ගාඩන් එකේ හිටපු ඊට පස්සේ කියනවා මේ කටුනායක මේ එයාෆෝස් බේස් එකේ හිටියයි කියලා. මේ අයගෙන් ආව කියන සැකය තමයි අපිට නම් තියෙන්නේ. මෙහෙමයි. ওই කාරණේ සම්බන්ධයෙන් මම පුද්ගලයෙක් විදිහට මගේ මතයවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මතයවත් වැදගත් වෙන්නේ නැහැ. නමුත් රටට මේ හෙළිදරව් විය යුතුයි. දැන් මට මේ සම්බන්ධයෙන් ඔය හෝටෙල් තිබිච්ච ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යවරයාත් කතා කරලා කිව්වා වෙච්ච විස්තර. නමුත් මෙතෙන්දී වැදගත් වෙන්නේ මම ඒ සෞඛ්‍ය වෛද්‍යවරයාට දැනුම් දුන්න අපේ සමාජිකෙක් විදිහට කතා කළේ ඒ සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න කියලා. මොකද ඒක වගේම කළමනාකාරීත්වය කියනවා. එක යුක්‍රේන් ජාතිකයේ පොසිටිව් වුණා. ඒ අයගේ ලොන්ඩ්‍රි එකේ පුද්ගලයා පොසිටිව් වුණා. ඒ අයගේ බේකරි එකේ පුද්ගලයා පොසිටිව් වුණා. එතකොට ප්‍රිකෝෂන්ස් ගත්තා කියලා කියන ඒක අපි දන්නේ නැහැ. අපි දෙන්නම දැක්කේ නැහැනේ. නමුත් දැන් මං කියන වෛරස් එක යුරෝප් වලට සමාන නම් ඉන්දියාවෙන් ආවේ නැත්නම් යුක්‍රේන් වලින් ආපු පිරිසකින් මේක එන්න ඕනේ අනිවාර්යෙන්ම. එහෙම සැක කරන්න පුළුවන් චමුදිත. නමුත් අවසන් විග්‍රහයේදී මේ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන මේ සම්බන්ධිතව පොලිසියට රාජකාරියක් තියෙනවා. හමුදාවට බුද්ධ්‍යාංශවල රාජකාරියක් තියෙනවා. ආරක්ෂකාංශවල රාජකාරියක් තියෙනවා. සෞඛ්‍යාංශවල රාජකාරියක් තියෙනවා. සෞඛ්‍යාංශයේත් මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යාඥයන්ට වෛරස් විශේෂඥයන්ට මේ අය හැමෝම එකතු වෙලා කණ්ඩායමක් විදිහට මේ තත්ත්වය සම්බන්ධයෙන් හරි විග්‍රහය මොකක්ද කියලා රටට ඉදිරිපත් කළ යුතුයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකු මේ පර්යේෂණ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. දැන් මේ මොහොත වෙන විට පර්යේෂණ පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද ජයලාල ඒ තනතුරෙන් ඉවත් කොට තිබෙනවා. දැන්වත් ප්‍රශ්නේ විසඳෙයිද? මොකද පුද්ගලික අංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍යමය මාෆියාවක් හදාගෙන තිබෙනවායි කියලා කතාව ගියා. එකක් ඔය මේ වයිරල් ට්‍රාන්ස්මිෂන් මීඩියා මේ VTM එකට PCR ටෙස්ට් වලට ප්‍රයිවට් සෙක්ටර් එකට දෙන එක මේ පිළිබඳව දැන්වත් ආනන්ද ජයලාල ඉවත් කිරීමේ මේ ප්‍රශ්නේ විසඳෙයිද? ඔබ කිව්ව තනතුර සම්බන්ධයෙන් ගත්තොත් පර්යේෂණ නෙමෙයි මේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා
අපිටත් ගැටලුවක් තිබුණා. එතුමා මම හිතන්නේ වැඩ බලන තනතුරක හිටියේ. නමුත් ඒ ක්‍රියාකාරීත්වය මොකද විශේෂයෙන් VTM අපේ රට තුල නිෂ්පාදනය කරන ධෛර්යමත් කළ යුතු මොහොතක අපි දැක්කා එතුමා ඒක අධෛර්යමත් කරන ප්‍රකාශන නිකුත් කරනවා. එතකොට ඒ වගේම අර ඔබ කියපු විදිහේ යම් යම් දේවල් සම්බන්ධයෙන් යම් අර ටිකක් අපිට නොගැලපෙන ප්‍රකාශන නිකුත් වෙන ස්වභාවයක්. ඒ නිසා තමයි මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය එතුමා සම්බන්ධ තීරණයක් ගන්න නැති. නම් අලුතෙන් පත් වෙලා තියෙන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අපි හිතනවා දැන් හෙට දවස් තුලත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා තියෙනවා. ඇයි දැන් ඔහුට දුන්නේ ඔහු මහනුවර රෝහලේ අධ්‍යක්ෂවරයා මහනුවර රෝහලේ වැඩ බලන අතරේ කොහොමද මේක ආවරණය කරන්න හරි අපහසු වෙන්න පුළුවන්. එතුමා දැන් මහනුවර රෝහලේ හිටපු අධ්‍යක්ෂකවරයා දැන් එතුමා නිදහස් වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇවිල්ලා ඉන්නේ. මේ තනිකර මේ කටයුත්ත කරන්න. එතුමා මම හිතන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් පර්යේෂණ තනතුරට ඇවිල්ලා තියෙන්නේ ETNR තනතුරට. එතන ඉඳන් මේ තනතුර ආවරණය. අවසන් වශයෙන් මහාන ඔබ දකින්න ඇති මේ කාරණාව චයිනීස් එම්බසි එකත් මේක කියලා තිබුණා. දැන් මිලියන 250ක් වියදම් කරලා හදපු චීන අර මේ මුල් ඒරියාව මේ PCR පරීක්ෂණ යන්ත්‍රය අක්‍රිය වෙලා 20000ක් විතර PCR ටෙස්ට් පොලිමේ. දැන් මේ තත්ත්වය ඇතුලේ දැන් කියනවා මේසේ ඇදයිලු. මේසේ චයිනීස් ටීම් එක කියනවා මේසේ ඇදින්දා මේ රිපෝට් එක මේවා පරක්කුළු සවුඳ වෙනකොට හරියයිලු. දැන් මේ මට පේන්නේ බාල බඩු ගෙනල්ලා තියෙන්නේ අඩු කන්ටේ මේ කොමිස් ගහ ගන්න ඕනකමට මේ ටෙන්ඩර්ස් දීලා. මම හිතන්නේ මේ පිළිබඳව නම් දැන් ඔය PCR ප්‍රමාණය 15000ක් විතර එක්ස්පයර් වෙලත් ගියානේ. දැන් මෑත කාලිනෝ මේ සියල්ල මම හිතන්නේ ජාතික ධනයත් එක්ක මේ සෙල්ලම් කිරීමක් විදිහට තමයි අපි දකින්නේ. ඒ නිසා මේ ඉස්සරහම මේවත් හොයන්න ඕනේ මේ අල්ලස දූෂණය. අනිවාර්යයෙන්ම මේ සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් එහෙම වෙනවා නම් මම අපි හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශය තුල අපි පහුගිය කාලය තුල මේ සම්බන්ධයෙන් ගොඩක් දේවල් කතා කළා. මේ ඉදිරියටත් මේවා නම් සිද්ධ වෙන්නේ. අපිට ඒ සම්බන්ධයෙන් හඬක් නගන්න සිද්ධ වෙයි. විශේෂයෙන් මේ සේරම මහ ජනතාවගේ බදු මුදලට සාධාරණ ඉෂ්ට වෙනවද කියන ප්‍රශ්නයනේ මෙතන චමුදේ තියෙන්නේ. ටෙස්ට් පරක්කුයි දවසකට කෝල් 5ක් 6ක් එනවා. අපේ පරාතේ මේ අල්ලපු ගෙදර ටෙස්ට් කරලා තාම රිපෝට් එක නැහැ. මේ රට වටේ ඇවිදිනවා කියලා. දවස් 8-10 රිපෝට්ස් ડોක්ටර් දන්නවා ඇතිනේ ඇත්ත කතාව. ඉතින් දැන් ප්‍රයිවට් සෙක්ටර් එක කරනවා දවසකට මැෂින් දෙකක් තියාගෙන අපි ඊයේ කතා කරන්නේ මේ කතාව සාමාන්‍යයෙන් 1000 2000 ඩ්‍රයිව් ත්‍රූත් දැන් පටන් අරන් තියෙනවා. දැන් අපේ විශ්වවිද්‍යාලවල මැෂින් 23ක් විතර තියෙනවා. ඇයි මේ මොකද්ද ප්‍රශ්නේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේත්. මොකද අපි දැක්කා අපි මාස 7ක් තිස්සේ කියපු කාරණේ රජයේ ලැබ් 20ක් තියෙද්දි අපිට 10000ක් කරගන්න බැරි වෙලා තියෙනවා. පෞද්ගලික රසායනික මැෂින් දෙකක් තියාගෙන දවසට 2000ක් කරනවා. එතකොට මෙතන කොහෙද වැරදිලා තියෙන්නේ? මොකද්ද අපි ඉස්සරහට යන්න ඕනේ? හෙට උදේ 11ට මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාත් එක්ක අපි විශේෂ සාකච්ඡාවක් පවත්වනවා. එතෙන්දී අලුත් අධ්‍යක්ෂක ජෙනරාල්තුමාත් එයි. නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා රසායනාගාරය ඒ සියලු දෙනාත් එක්ක කතා කරලා මේ ලංකාවේ තියෙන මේ සීමාකාරී සාධක විශේෂයෙන් PCR සම්බන්ධිත තියෙන සීමාවන් සම්බන්ධයෙන් අපි හොඳ තැනකට යන්න අපි කටයුතු කරනවා. ඔබේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදිනේ මහත්මයාට කියන්න. මමත් කතා කරලා කියන්න. කොවිඩ් ටාස්ක් ෆෝස් එක නියෝජනය කරන්නේ ඔහුනේ. දැන් රටේ ඉඳලා එන අය ක්වොරන්ටයින් වෙන අය මේක අමු ජාවාරමක් කරගෙනලු. ටිකට් එකෙන් ගසා කනවලු. හෝටලෙන් ගසා කනවලු. PCR එකට කියලා 25000ක් එකතු කර වෛද්‍යුෂ් වික්‍රමනායක කිව්වා. ඇගේ කතාවේ සමහර දේවල් ගත යුතු දේවල් නෑ. බැහැර කරනවා. ඒක අපි පිළිගන්නවා. මේ එකිනෙකට මේ පරස්පර දේවල් වෙලා තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් ගත යුතු කාරණාව අපි ගමු. ඇය කතා කරාට පස්සේ බොහෝ අය ડોක්ටර් කම්ප්ලේන් කළා. 25000 ගත්ත කිව්ව කතාව. ඒ වගේ ගොඩාක් කතා කිව්වා. ඒ කියන්නේ ඒ නිසා ඔබේ සංගමයටත් මේ තොරතුරු ලැබිලා ඇති නේද? මෙහෙමයි මේ කාරණේ සම්බන්ධයෙන් විවිධ දෙනා නිර්නාමිකව සමහර දෙනෙක් කතා කරලා කියලා තියෙනවා. මේ හැම දෙයක්ම අපි ඒ අවස්ථාවලදී විදේශ අමාත්‍යාංශයට වගේ මේ තැන්වලට අපි ලිපි මගින් දැනුම් දීලා තියෙනවා. ඉදිරියේදීත් අපි එහෙම කරනවා. ඒ නිසා විශේෂයෙන් මේ ටාස්ක් ෆෝස් එකට වගේ මේ යන හැම තැනදීම අපේ හඬ සහ අපේ යෝජනා අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ කිසිවෙක්ගේ ජාවාරමක් නොවිය යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. මොකද මේක අතීතයේත් සිද්ධ වෙලා තියෙනවා. අද දවසෙත් ඒකම නම් සිද්ධ වෙන්නේ. අතීතයේ නැවත පුනරුච්චාපනයේ විමත් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් ඒක නොවිය යුතු දෙයක් අපි විශ්වාස කරනවා. මොකද අපි හිතුවා මේ ජනාධිපතිවරයාම ජනාධිපතිවරයාට තියෙන බය නිසා ජනාධිපතිවරයා මේ එක රටක් එක නීතියක් කිව්වේ ඉඳලා අඩු ගන්න ඒව නතර වෙයි කියලා. ඔව් මම හිතන්නේ චෝදනා මට්ටමින් තියෙනවා මේවා විභාග වෙන්න ඕන. මේ චෝදනා මේ විදිහට ඉස්සරහට යන එක ජනාධිපතිතුමාට වගේම රටටත් හොඳ නැහැ කියන තැන තමයි අපි ඉන්නේ. හොඳයි කෙසේ වෙතත් අවසන් වශයෙන් ඔබ කියන්නේ මොකද්ද මේ රටේ ජනතාවට? රට සහ අපේ ජීවිත සියල්ලම මොකද ගොඩක් ඉන්නේ ඒසිම්ප්ටොමැටික් රෝගීන්. මම දන්නේ නැහැ මගේ ඇඟේ රෝගේ තියෙනවද කියලා. ඔබ දන්නේ නැහැ ඔබේ ඇඟේ රෝගේ තියෙනවද කියලා. ඒ නිසා රට තියෙන තීරණාත්මක තැනක මං හරිද? පැහැදිලිවම අවදානමක සහ සංකීර්ණ තැනක. ඒ නිසා අපි හැමෝට වගකීමක් තියෙනවා. රජයට වගකීමක් තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂකාංශයට වගකීමක් තියෙනවා. ජනතාවට වගකීමක් තියෙනවා. අපි තුන්ගොල්ලම හරි විදියට අපේ වගකීම ඉෂ්ට කළොත් විතරයි රටක් විදියට අපිට ගොඩ යන්න පුළුවන්. මට තව එක දෙයක් අහන්න ඕනේ අවසන් වශයෙන් කොහොමද? මම දන්න තරමින් ABC කියලා ස්ට්‍රේන්ස් 3ක් තියෙනවා. ඒ කියන්නේ මේ රෝගය පුද්ගලයාට ජීවිත කාලය ඇතුළත 3 වතාවක් හැදෙන්න පුළුවන්. ඩෙන්ගු රෝගය නම් 9 වතාවයි නේ. අපි ඊයේ මේ ගැන කතා කරගත්තා. එවැනි තත්වයකට යා හැකි අවධානමක් තිබෙනවද? මෙහෙමයි මේ සම්බන්ධිනුත් ඔය
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තමයි ඔය ටයිප් ABC සම්බන්ධයෙන් මතවාදයක් ඉදිරිපත් කළේ. එතකොට මම දන්නේ ඒක ලෝකයේ පිළිගැනීමට ලක් වුණාද කියන කාරණේ. එතකොට ඒක ඇත්තනම් ඔබ කියන පරිදි 3 වතාවක් හැදෙන්න පුළුවන් කියලා අපිට උපකල්පනය කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි දන්න විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාමත් මේ ස්ට්‍රේන් සම්බන්ධයෙන් එහෙම තමන්ගේ මතය ඉදිරිපත් කළ නැහැ. ඒ නිසා අවසන් විග්‍රහයේදී අපිට ඒක ස්ථිරයි කියලා තාම කියන්න බැරි තරම්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ ටීම් එකට ගරු කරන එක ප්‍රශ්නයක් නෑ. ඇයි මේගොල්ලෝ සාමූහිකව කටයුතු කරන්න කැමති නැත්තේ? ඒගොල්ලෝ මොකක් හරි හීනමානයක් තියනවද GMO එක කතා කරන්නේ? ඒකට වාඩි වෙලා ඉන්න එක ප්ලැට්ෆෝම් එකක් අපි දැකලා මොකක්ද මේ ප්‍රශ්නේ මේගොල්ලන්ට තියෙන? මේ මොකක්ද ආණ්ඩුවේ සල්ලි වලින්නේ මේගොල්ලෝ යැපෙන්නේ? ආණ්ඩුවේ සල්ලි වලින්නේ රිසර්ච් කරන්නේ. ඒගොල්ලන්ට වක්කීමක් තියෙනවා රටට පැහැදිලි. අපි මේ පෞද්ගලික තොරතුරු කතා කරන මහාචාර්ය නීලිකා මලවිගේට කතා කරන්නෙත් නෑ. ආචාර්ය චන්දිමට කතා කරන්නෙත් නෑ. අපි බොහොම ගෞරවයෙන් කියනවා මේ මහාචාර්ය සුදන්ත කිව් සැනින් පිළිගත් අපේ ආරාධනාව. ඉතින් ඇයි මොකක්ද ප්‍රශ්නේ? එක වේදිකාවකට ඒගොල්ලන්ට එන්න බැරි මොකක්ද ප්‍රශ්නේ මෙතන තියෙන? මේ පර්යේෂණ කණ්ඩායම විශාල සේවයක් කරන ඔබ කියූ පරිදිම ඒක අනිවාර්යෙන් පැහැදිලිව අපි පිළිගන්න ඕන දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන ඔබ කියූ පරිදි මේ පිළිබඳ හරි පැහැදිලි කිරීම ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඔබ ජනමාධ්‍යවේදීන්ට පවා ඒකේ පැහැදිලි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි විශ්වාස කරනවා එයා ඉදිරියේදී ඇවිල්ලා මේ සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා. අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනම කණ්ඩායමක් සමග වැඩ කරන්න අපි ලෑස්ති. ඒ නිසා ඒ අයත් මම හිතන්නේ ඉදිරියේදී මේ සාමූහිකව ඒ කටයුතු කිරීමේදී ඒ සම්බන්ධයෙන් දායක වෙයි කියලා අපි විශ්වාස කරනවා. බොහොමත්ම ස්තුතියි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ ප්‍රධාන සංස්කාරකවරයා සමග රටේ පවතින වර්තමාන මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳව අපි කතා කළේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.